සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ යතහතං නික්ඛිතෝ එවං නිරයේ ඛතමේහි චතුහි කෝදගරු හෝති න සද්ධම්මගරු මක්ඛගරු හෝති න සද්ධම්මගරු ලාභගරු හෝති න සද්ධම්මගරු සක්කාරගරු හෝති න සද්ධම්මගරුති. ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි, ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවායි කියලා මුලින්ම අපි ඔබ සියලු දෙනාටම ආශිර්වාදය කරන්න කැමැතියි. පින්වත්නි, අද මේ තථාගත දේශනාව සඳහා තමන්ගේ පින්වන්ත වූ දායකත්වයේ ලබා දෙනවා මීරිගම හකුරු කුඹර නාල්ලපාර අංක 150 නිවසේ පදිංචි ආර්.ඒ. ජයසේකර මහතා විසින්, එවැගේම ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන චනුද සේලක පුතුණුවන් විසින්, එවැගේම ඇමරිකාවේ ලාස් වේගාස් නුවර වාසය කරන සුමිත්‍රා කල්ටොත පින්වත් මහත්මිය විසිනුත් අද මේ දේශනාව සඳහා දායකත්වයේ දරනවා. එවැගේම මොනරාගල කොළොන්ගොල්ල පදිංචි විශ්‍රාමික හෙදි නිලධාරිණී කේ.ඒ. අනුලා ඉදිරිසිංහ පින්වත් මහත්මියත් අද දේශනාව සඳහා දායකත්වයේ දරලා තිබෙනවා. මේ උතුම් දේශනාව සඳහා දායකත්වය දරන පින්වත් ඔබ සියලු දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඔබ සියලු දෙනාටම ප්‍රඥාවම පහළ වේවායි කියලා මුලින්ම ආශිර්වාදය කරන්න කැමැතියි. පින්වත්නි, මේ පවතින කාලවකවානුව තුළ රටේ බොහෝ ප්‍රදේශවලට අපි දන්නවා අයහපත් කාලගුණික තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. මේ කාලගුණික තත්ත්වයේ තුළ අපේ රටෙහි බොහෝ දෙනෙක් අවතැන් වුණා. ඒ වගේම 17කට වඩා වැඩි පිරිසක් මරණයට පත් වුණා. අපිට බොහොම අහන්ට දකින්ට ලැබිච්චි ඛේදනීයම සිදුවීම තමයි පස්කන්දක් කඩා වැටිලා මගේ මතකයේ හැටියට අලව්ව ගිරිඋල්ල ප්‍රදේශයේහි ඒ නිවසේ 4 දෙනෙක්ම මරණයට පත් වුණා. පින්වත්නි, තරුණ වයසේ අය, වැඩිමහල් වයසේ අය මේ බොහෝ දෙනෙක් එක ශ්‍රේණියකින් එක මොහොතකින් මරණයට පත්වීම සිදු වුණා. අපි මේ විලාවේදී ඒ සියලුම දෙනාට ප්‍රාර්ථනා කළ යුතු වන්නේ සංසාරයේ තුල කවරම දාක්වත් එවැනි අකල් මරණවලට පත් නොවේවා. පරමායස භුක්ති විඳින්න හැම දෙනාටම ජීවිතයට වාසනාව උදා වේවා. ඒත් අපි අවසානයේටම ප්‍රාර්ථනා කළ යුතු වන්නේ නෙමෙයි, මුලටම ප්‍රාර්ථනා කළ යුතු වන්නේ මේ සසර කතර කෙලවර කරන්ට, දුක නිවාලන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා. ඒ නිසා පින්වත්නි, net FM අපේ ධර්මදේශනාවේදී අපේ ධර්මයේ ශ්‍රවණය කරන සුවහසක් පිරිස මේ මොහොතේදී සමහර වෙලාවට විවිධ පීඩාවන්ට පත් වෙලා ඇති. පවුල්වල පිරිස බොහෝ දෙනෙක් පීඩාවන්ට පත් වෙලා ඇති. අපි සියලු දෙනාටම මේ වෙලාවේදී ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නේ ඔබේ ජීවිතයේ
වඩාත් හොඳින් යහපත් වේවා. මරණයට පත් වුණු සියලු දෙනාටමත් අපි නිවන් අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට දැනෙන කාරණාව කුමක්ද? ඔබට හිතෙන කාරණාව කුමක්ද? පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව විග්‍රහ කරලා බලන විට අපට පේනවා මේ කාරණාව ලෝකයේ තුල තිබෙනා වූ සදාතනික වූ ධර්මතාවක්. මේ සදාතනික වූ ධර්මතාවෙන් අපි කිසිවෙකුටත් ගැලවෙන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ හරි අපූර්ව සඳහනක් තිබෙනවා. කොසල් රජතුමා දහවල් කාලේ ලෞතර බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට රජතුමා යනවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේට කොසල් රජතුමා සඳහන් කරන්නේ, ස්වාමීනි, මට දැන් රජ සැප එපා වෙලා, රජකම් කරලා ඇති වෙලා, මේ මහලු කාලෙත් මගේ හිතට කිසිම සැනසීමක් නැහැ. බලන්ට මිනිසුන්ට ජීවිතය තුළ සැප සම්පත් හොයාගෙන අපි බොහෝ ජීවිත ගමනක් යනවා. ඔබට මා සඳහන් කළා ගියවර ධර්මදේශනාවේදී අපි උත්සාහ කරනවා කියලා ඒ ධර්මදේශනාවෙහි ඉතිරි කොටස මේ සතියට සිද්ධ කරන්න. ඒ කාරණාව පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා. රජ කෙනෙක් ලෞතර බුදුරජාණන් වහන්සේට සඳහන් කරන්නේ, ස්වාමීනි, මට දැන් රජ සැප එපා වෙලා, රජකම් කරලා ඇති වෙලා, මේ මහලු කාලේවත් මගේ හිතට සැනසීමක් නැහැ. සමහර වෙලාවට මේ කාරණාව බොහෝ දෙනෙක් Tamanගේ ජීවිතය තුළ අත් විඳින කියන කාරණාවක්. බොහෝ සැප සම්පත් විඳින මිනිස්සු ජීවිතයේ අවසානයේදී මෙන්න මේ කියන වැටහීම ස්වභාවයට, කලකිරීම ස්වභාවයට පත් වෙනවා. හිතට කිසිම සහනයක් නැහැ කියලා කියනවා. මේ සසර ගමන තුළ අපි හැම කෙනෙක්ම සොයාගෙන යන කාරණාව තමයි හිතට සැනසීම කියන එක. මිනිස්සෙකුට මොනතරම් සැප සම්පත් රජකම් තිබුණත් හිතට සැනසීමක් නැත්තම් ඒ ජීවිතේ කිසිදු ඵලයක් ඇති දෙයක් නෙමෙයි. හැම දෙයක්ම මිනිස්සෙක් කරන්නේ, උත්සාහ කරන්නේ Tamanගේ ජීවිතේට සැනසීමක් ලබා ගන්නට, Tamanගේ ජීවිතේට සැපතක් බලාපොරොත්තු වෙන. නමුත් අපි සොයන සැපත, අපි බලාපොරොත්තු වන සැනසීම මේ භෞතිකව ගොඩනගන ලෝකයේ තුල ඇත්තේ නැහැ පින්වත්නි. භෞතික වශයෙන් ගොඩනගන ලෝකයේ තුල ඒ සැනසීම ඇත්තේ නැහැ. මේ අපි හදන කොන්ක්‍රීට් වල ඒ සැනසීම නැහැ. මේ සැනසීමක් කිසියම් මිනිසෙකුගේ ජීවිතය තුල තිබෙනවා නම් ඒ සැනසීම තිබෙන්නේ Tamanගේ මනසේ මිසක්කා වෙනත් බාහිර ලෝකයක නෙමෙයි. එනිසා ඔබේ ජීවිත අභ්‍යන්තරයටම කිදා බැහැලා හොයන්න ඕන, බලන්න ඕන. ඇයි මට මගේ ජීවිතය තුල මේ සැනසීමක් නැත්තේ කියලා. රජ කෙනෙක් ඒ විදිහට කියනවා. මිනිස්සු රජ සම්පත් ජීවිතය තුළ බලාපොරොත්තු වෙනවා. දුප්පත්ම මහලු කෙනෙක්, එසේ නැතොත් පැල්පතක ජීවත් වෙන කෙනෙක්, කටුමැටි ගහපු ගෙදරක ජීවත් වෙන කෙනෙක්, එසේ නැතොත් තවත් තැනක මධ්‍යම පාන්තික විතර ජීවත් වෙන කෙනෙක්, අපි හැමදාමත් හිතින් හිතන්නේම කල්පනා කරන්නේම රජ සැප සම්පත්, දිව්‍ය භෝජන. අපි මේ රජ සම්පත්, දිව්‍ය භෝජන සොයාගෙන අනවතර අරගලයක අපේ ජීවිතේ ගත කරනවා. වෙහසක් මහන්සියක් ගන්නවා. ඔබම හිතන්න, කල්පනා කරන්න, ඔබට ඔබේ ජීවිතයේ තුල මේ අනවතර අරගලය කරන්නෙම ඔබේ ජීවිතේ සතුටින් තියාගන්න, ඔබේ දරුවන් සතුටින් තියාගන්න, ඥාතීන් සතුටින් තියාගන්න. නමුත් අපිට පේනවා එවැනි තැනකටත් අපේ ජීවිතේ ගමන් කළාට පස්සේ කවදාවත් මේ ජීවිතයේ තුල එවැනි සැනසීමක් ඇත්තේ නැහැ. සාමාන්‍ය ලෝකයේ තුල මිනිස්සෙක් ජීවත් වෙන විට බයිසිකලයක් පාවිච්චි කරන මිනිසයා ඒ බයිසිකලෙන් යා සෑහීමකටපත් වෙන්නේ නැහැ. බයිසිකලයක් ගන්නකම් හිතේ පුදුමාකාර විදිහේ අසහනයක් තියෙන බයිසිකලයක් ගන්න ඕන කියලා. ඒ බයිසිකලයක් ගත්තට පස්සේ ඒ බයිසිකලේ පාවිච්චි කරන යන ගමන් ඔහුට හිතෙනවා මොටෝ සයිකලයක් ගන්න අවශ්‍යයි කියලා. ඒක පාවිච්චි කරන ගමන් හිතනවා යට පොඩි වාහනයක් ගන්න අවශ්‍යයි. මේ විතර ගිහිල්ලා පින්වත්නි, මිලියන ගණනාවක් වියදම් කරලත් Tamanගේ ජීවිතේට මොන සැප සම්පත් ගත්තත් එතනින් අපිට පේනවා යාගේ ජීවිතය තුළ සැනසීමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තුෙන් හිතන්නේ රජකම් තමයි ජීවිතය තුළ. රාජ්‍ය සම්පත්තියක් තියෙනකොට සැප සම්පත් වලින් ඔක්කොම ආඩිමත් තත්ත්වයටපත් වෙනවා. පරිවාර ජනයා ඉන්නවා. ඒ වගේම කණ්ඩ බොණ්ඩ බොහෝ දේවල් තිබෙනවා. යන තන පිළිගැනීම් ඇති වෙනවා. මේක මොනතරම් සුන්දර වටිනා දෙයක්ද කියලා හිතුවත් කල්පනා කළත් අපට පේනවා කොසල් රජතුමා කියනවා, ස්වාමීනි, මගේ හිතට කිසිම සැනසීමක් නැහැ.
මේ මහලු වයසේවත් මගේ හිතට සැනසීමක් ඇත්තේ නැහැ කියලා සඳහන් කරනවා. ජීවිතයේ තරුණ වයසේදී මෙදි වයසේදී මේ සැනසීම හොයාගෙන යනවා. අපි අවසානයේදී හිතනවා විශ්‍රාම ගියාට පස්සේ මහලු වයසේ ජීවත් වෙනකොට එතන සැනසීම තියෙනවා කියලා. පින්වත්නි බලනකොට එතන සැනසීමක් ඇත්තේ නැහැ. ඒ නිසා ඔබට පේනවා ඇති නේද? අපි මේ ගත කරන ජීවිතයේ තුල අපි කොතනක බැලුවත් අපි එක්තරා ආකාරයක දුක්ඛිත ස්වභාවකින් යුක්තවයි ජීවිතේ ගත කරන්නේ. හැබැයි සැනසීම තිබෙනවා. මේ ජීවත් වෙන ජීවිතයේ තුලම සැනසීම තියෙනවා. ඔබ ජීවත් වෙන පැල්කොටියේ තුලම ඔබට ජීවිතයේ සැනසීම තියෙනවා. ඔබ ජීවත් වෙන විශාල ගයක් තිබෙනවා නම් ඔබ කොළඹ නගරේ වෙන්න පුළුවන්, විදේශ රටක වෙන්න පුළුවන්, ඈත දුෂ්කර පළාතක වෙන්න පුළුවන්. ඒ හැම තැනකම සතුට තියෙනවා. ඒ සතුට තියෙන්නේ ජීවිතයේ අවබෝධය තුළයි. ඒ වෙලාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාට සඳහන් කරනවා, රජතුමනි මම කාරණාවක් කියන්නම්. ඔබට ඊ타ත්ම හිතවත්, ඒ වගේම විශ්වාසවන්ත, ඒ වගේම ප්‍රියමනාප පුජ්‍යලයක් හති දාගෙන දුවගෙන ඇවිල්ලා ඔබතුමාට මෙන්න මෙහිම කියනවා. දෙවියන් වහන්සේ අහස විතර උස මහා පර්වතයක් පෙරලීගෙන එනවා. ගොඩනැගිලි මිනිසුන් සතුන් කුඩුපට්ටම් කරගෙන එනවා. අපෝයි දෙයනේ දෙවියන් වහන්සේ ඉක්මනට කළ හැකි දෙයක් කරන්න. ඉක්මනට කළ හැකි දෙයක් කියන්න. රජතුමනි, එබඳු විපතක් සත්තකින්ම උද්ගත වුවොත් ඔබතුමා කුමක් කරන්නේද? බලන්න කියන කාරණාව. දෙවියන් වහන්සේ අහස විතර උස මහා පර්වතයක් පෙරලීගෙන එනවා. ගොඩනැගිලි මිනිසුන් ඔක්කොම සුන්පුන් කරගෙන එන්නේ. අනේ රජතුමනි, කරන්න පුළුවන් දෙයක් කරන්න. පින්වත්නි, ඒ වෙලාවේදී රජතුමා භාග්‍යතුන් වහන්සේට උත්තර දෙන්නේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, එබඳු විපතක් සිදු වීගෙන එනකොට මම මොනවද කරන්නේ ස්වාමීනි? මම මේ දුර්ලභ මිනිසත් භාවය ලබාගෙන ඉන්නවා. ධර්මචර්යාව, සමචර්යාව, කුසල චර්යාව වගේ දේවල් විතරයි මට කරන්න දෙයක් තියෙන්නේ. පින්වත්නි, ඔබට පේනවා ඇති රජ කෙනෙක් වුණත් අසරණ තත්යකටපත් වෙනවා. මෙතනදී භාග්‍යතුන් වහන්සේ රජතුමාට අවධාරණය කළේ, මහරජතුමනි මේ ජරා මරණ දෙක තමයි මහා පර්වතයක් වගේ අපිව පෙරලගෙන ඉන්නේ. මේ පෙරලි ඇවිත් සියලුම සත්‍යයන් යට කරනවා. මොකෙන්ද යට කරන්නේ? ජරා මරණ දෙකින්. අපි වයසට යනවා, මරණයටපත් වෙනවා, සුණු විසුරු කරලා දානවා. මේක කිසිම කෙනෙකුට ගැලවෙන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා ඔබ තේරුම් ගන්නට, ඔබ වයසට ගිහිලා සිටින්නේ, ඔබමයි සඳහන් කරන්නේ මට මේ වයසට ගිහිල්ලත් හිතේ සැනසීමක් නැහැ කියලා. ඒ නිසා දැන් ඒ මහා පර්වතය ඔබේ ජීවිතයට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඔබට මොනතරම් ඇත් අස් රත වාහන සෙබළු කොයිතරම් හිටියත් ඔබට වළක්වන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා ධර්මචර්යාව, සමචර්යාව, කුසල චර්යාවෙහි තමන්ගේ ජීවිතේ යොමු කරගන්න. ඒ නිසා රජ කෙනෙකුටත් තමන්ට මොනතරම් බලයක් ශක්තියක් තිබුණත් ඒ බලයක් ශක්තියක් තිබුණ අයයි කියලා පින්වත්නි ඔහුට ගැලවෙන්නට හැකියාවක් ඇත්තේ නැහැ. රජ කෙනෙකුටත් ඒ ජරා මරණ දෙකෙන් ගැලවෙන්නට හැකියාවක් නැත්තම් අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට මේ කාරණාව කොහොමද අපි තේරුම් ගන්නේ? අපි තේරුම් ගත යුතු වන්නේම මේ ජරා මරණ දෙකෙන් කිසිවෙකුටත් ලෝකේ ගැලවෙන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි නොහිතන මොහොතක අපි බලාපොරොත්තු නොවන ලෝකයක් තුළ අපිට මේ ධර්මතාවට ජීවිතය තුළ මුහුණ පාන්න සිදු වෙනවා. මේ අවබෝධය අපි ඊ타ත්ම හොඳින් තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. වයසට ගියාට පස්සේ ඒ වයසට යන බොහෝ දෙනෙක් තාමත්ම දුකින් කනස්සල්ලින් ජීවිතය ගත කරනවා. අපි දන්නවා බොහෝ වෙලාවට මෑත භාගයේදී විශ්‍රාම ගන්නේ අවුරුදු 60දී. හැබැයි අපට අහන්න දකින්න ලැබුණා විශේෂයෙන් මීට දවසකට දෙකකට පමණදී රජයේ විශ්‍රාම ගන්නා වයස අවුරුදු 65 දක්වා දික් කරලා කියලා. මේ එක්තරා ආකාරයක හොඳ සාධනීය පැත්තක් තිබෙනවා. අවුරුදු 60දී සමහර ඇත්තන් විශ්‍රාම යනකොට ජීවිතේ මහා කඩාවැටීමක් ඇති වෙනවා. අවුරුදු 65ක් වෙනකන් මිනිස්සුෙකුට වැඩ කරන්නට හැකියාවක් තිබෙනවා නම්, හොඳ සිහි කල්පනාවක් තිබෙනවා, හොඳ ශක්තියක් තිබෙනවා නම්, ශරීර සෞඛ්‍ය ගොඩාක් හොඳයි නම් මිනිසුන්ට බොහෝ සක්‍රීය ලෙස වැඩ කරන්න පුළුවන්. ශරීර සෞඛ්‍ය කියපුවාම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ඉතාමත් වැදගත් වෙනවා.
මනස නිරෝගිකම තියාගන්නකොට කය ඉතාමත්ම හොඳින් තියාගන්න පුළුවන්. මනස ලෙඩ වෙනකොට කය ලෙඩ වෙනවා. ඒ නිසා පින්වත්නි මනස ලෙඩ කරන කාරණාවක් පිළිබඳව තමයි අද මුලින් සඳහන් කරපු කෝසල රාජ්‍යතුමා පිළිබඳ සඳහන් කරපු කාරණාවත් එක්කම අද මම මේ දේශනාවේදී අවධාරණය කරන්නේ. පාබට සඳහන් කළා ලෞතර බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ කෝදගරු සූත්‍රයේදී දේශනා කරන්නට යෙදුණා. මහණෙනි මේ ලෝකයේ තුල කරුණු කීපයක් තියෙනවා. කරුණු 4ක් තිබෙනවා. බොහෝ වෙලාවට කරුණු 4 3 මේ ආදී වශයෙන් කාරණාවන් පිළිබඳව සඳහන් වෙනවා. එතනදී සඳහන් කරපු කාරණාව තමයි කිසියම් අවස්ථාවකදී කිසියම් මිනිසෙක් ක්‍රෝධව ජීවත් වෙනවා නම් යා සද්ධර්මයට ගරු කිරීමක් කරන්නේ නැහැ. සද්ධර්මයට ගරු නොකර යා ක්‍රෝධ බරිතව ජීවිතය ගත කරනවා. ඒ විතරක්ම නෙමෙයි ඒ නිසාම ගුණමකු භාවය කියන එක ජීවිතය තුළ තියාගන්නවා. සද්ධර්මයට ගරු කරන්නේ නැහැ. ඒ විතරක්ම නෙමෙයි මිනිසෙක් ලාභේම Tamanගේ ජීවිතය තුළ බලාපොරොත්තු වෙනවා. නමුත් සද්ධර්මයට ගරු කිරීමක් කරන්නේ නැහැ. ඒ නිසා ඊටමත් වටිනවා. ක්‍රෝධෙන් බරිත මිනිසු, ගුණමකු භාවයෙන් යුක්ත මිනිසු, ලාභේම ගරු කොට සලකන මිනිසු සද්ධර්මයේ පිළිබඳව හිතන්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ. මිනිසෙකුට ජීවිතයේ තුල ක්‍රෝධයකින් තොරව ජීවත් වෙන්නට හැකියාවක් තිබෙනවා නම් අපට පේනවා අපේ ජීවිතයේ තුල වයසට ගියත් අපි සැනසීමෙන් යුක්තව ජීවිතය ගත කරන්න පුළුවන්. ඔබට මා සඳහන් කරන කාරණාව තමයි පුංචි කාලයේ ඉඳලාම තරුණ වයසේදී, මැදි වයසේදී අපි සමහර වෙලාවට අපේ ජීවිතයේ තුල ක්‍රෝධයට බරවිච්ච ස්වභාවිකින් යුක්තව ජීවිතය ගත කරනවා නම් ඒ ක්‍රෝධයට බරවිච්චි ජීවිතයේ තුල නිරන්තරයෙන්ම දකින්ට අහන්ට ලැබෙන්නේම වෙන කාරණාවක් නෙමෙයි. ඒ කාරණාව තමයි ඔබ ගැටීමකට ලක්වන ස්වභාවය. යම් තැනකදී ඔබ ඇලෙනවා නම් ඇලෙන තැන ඔබේ ජීවිතය තුල ගැටෙනවා. ඒ ගැටෙන තුල ඔබට සැනසීමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි පින්වත්නි ඊ타ත්ම හොඳින් අවබෝධයකින් යුක්තව මේ කාරණාව තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. මේ කාරණාව තේරුම් ගැනීමේදී මා ඔබට ගියවර දේශනාවේදී සඳහන් කරපු කාරණාව සංක්ෂිප්ත වශයෙන් සඳහන් කරලා අපි අවශ්‍ය කරන ධර්ම කාරණාව විග්‍රහයකට යොමු කරන්නට හැකියාවක් තිබෙනවා. අපි ගියවර ඔබට සඳහන් කළේ සබ්බාසව සූත්‍ර දේශනාව පිළිබඳව. සබ්බාසව සූත්‍ර දේශනාවේහි කාරණා 7ක් පිළිබඳව ගැටලු විසඳ ගන්න ක්‍රම 7ක් පිළිබඳව සඳහන් කළා. ඒ ගැටලු 6න් 7න් අපි කාරණා 3ක් පිළිබඳව මූලික වශයෙන් සාකච්ඡා කළා. අද ඔබට මේ 4 5 6 7 කියන කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සාකච්ඡාවේදී අපිට පේනවා 4 වෙනි කාරණාව විදියට මේ සබ්බාසව සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරන්නේ අදි වාසනා පහතබ්බා. එහෙම නැත්නම් යම් කිසි ගැටලුවක් ඇති වෙනකොට ඒ ගැටලුව වැළැක්වීමට නම් අපේ ජීවිතය තුළ හොඳම දේ තමයි ඉවසීම පුහුණු කර ගැනීම. ඉවසීම ඉතාමත් වැදගත් වෙන ජීවිතයකට. ඉවසන්ට බැරිකම ජීවිතය තුළ තියෙන බරපතලම ගැටලුවක්, ප්‍රශ්නයක්. ඒ විතරක් නෙමෙයි පරිවර්ජනා පහතබ්බා. ගැටලුවක් ඇතිවීමට බලපාන්නා වූ හේතු මගේ හැරලා එමගින් අපිට ගැටලු විසඳ ගන්න පුළුවන්කමක් තිබෙනවා. විනෝදනා පහතබ්බා. එහෙම නැත්නම් ඒ ගැටලුවකට පාදක වෙනව හේතු ඉවත් කිරීමෙන් මුලින් සඳහන් කළේ ගැටලුවට හේතු වෙන කාරණාන මග හරිනවා. සමහර දේවල් තියෙනවා අපිට ඉවත් කරන්න සිදු වෙනවා. ඒවත් කිරීමෙන් ඒ ගැටලු විසඳා ගන්නට හැකියාවක් තිබෙනවා. මේ සියලුම කාරණාවන් තුළ අපි තේරුම් ගත යුතුම කාරණාව තමයි මේ බොහෝ ප්‍රශ්න සහ ගැටලු වලදී අපට තියෙන සුවිශේෂීම විසඳුම තමයි භාවනා පහතබ්බා. මනස නිශ්චල කිරීම මගින් එහෙම නැත්නම් සිතුවිලි විසිරීම අවම කර ගැනීම තුළින් ගැටලු අපිට විසඳා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. දැන් මම ඔබට මේ අවසාන කාරණාව පිළිබඳව පුංචි සඳහනක් සිදු කරන්නම්. මේ පුංචි සඳහනත් එක්කම වඩාත් අවධාරණය කරන්නට කැමැති වෙන්නේම අපේ ඉවසීම පුහුණු කර ගැනීම පිළිබඳව. ඉවසීම සඳහන් කරනකොට ඒකට බොහෝ ධර්ම කාරණාවන් තිබෙනවා. නමුත් අපිට ප්‍රායෝගික වශයෙන් අපේ ජීවිතයට බද්ධ කරගන්න පුළුවන්
සූත්‍ර දේශනාවක් පදනම් කරගෙනම බවට මේ කාරණාව දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් බලන්න මනස නිශ්චල කර ගැනීම මගින්. එතකොට මනස නිශ්චල කර ගැනීම කියන කාරණාව ඊ타මත්ම වැදගත් වෙන කාරණාවක්. ඇයි මනස නිශ්චල කිරීම කියලා සඳහන් කළේ? ඔබ දන්නවා මේ ලෝකේ සිදුවන සෑම සිදුවීමකටම මූලිකම හේතුව පාදකයේ බවට පත් වෙන්නේ අපේ මනස. අපි හැම වෙලාවක් තුළදීම අපි කරන්නෙම මනසින් අපි සිද්ධ කරන්නේ අපි කැමති දේවල් අපි ලං කරගන්න උත්සාහය. අපි එකට කිව්වොත් තණ්හාව කියලා. අපි එකට කිව්වොත් කාමයේ කියලා. එතන වැරද්දක් ඇත්තේ නැහැ. අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ තෘෂ්ණාවෙන් යුක්තව, කාමයෙන් යුක්තව ලෝකයේ තුල තිබෙනා වූ වඩාත් කැමැතිම දේවල් අපි අපේ ජීවිතයට ළඟා කරගන්න අපි ගන්නා උත්සාහය. ඊළඟට අපි දේශයේදී අපි සිද්ධ කරන්නේ කුමක්ද? අකමැති දේවල් අපෙන් ඈත් කරන්න අපි ගන්නා උත්සාහය. ඔබම හිතන්න ඔබ ජීවත් වෙන විට ඔබේ නිවස වෙන්න පුළුවන්, ඔබේ කාර්යාලය වෙන්න පුළුවන්, වටපිටා පරිසරය වෙන්න පුළුවන්. මේ කොතනකදී හෝ වේවා හැම වෙලාවක් තුළදීම ඔබ උත්සාහ කරන්නේම කැමති මිනිස්සු ලං කරගන්නටත් අකමැති මිනිස්සු අපි ඈත් කරන්නටත් ගන්න උත්සාහය. ඒ නිසා අපිට ජීවිතය තුළ මේ தත්ත්වය හොඳට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ජීවිතේ මැරෙනකම්ම මිනිස්සුන්ට Taman කැමති දේවල් ලං කරගන්නට ඒ සම්පූර්ණ කරගන්න හැකියාවක් ඇත්තේ නැහැ. හැමදාම ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ කැමති දේවල් ගන්න. හැබැයි මිනිස්සු මේ කැමති දේවල්ම ලබා ගන්නට ගිහිල්ලා අවසානයේදී වුන් නොතිත් ආසාවෙන් එහෙම නැත්නම් ආසාව කෙලවර කරගන්නට බැරුවම අසහනින් යුක්තව මරණයටපත් වෙනවා. අකමැති මිනිස්සු අපි අයින් කරන්න ගන්න උත්සාහය. මේත් බොහෝ වෙලාවට පින්වත්නි හැම වෙලාවක් තුළදීම සිද්ධ කරන කාරණාවක්. අකමැති දේවල් තිබෙනවා. අකමැති දේවල් නිසාම තමයි මනස තුළ අපිට ගැටීමක් ඇති වෙන්නේ. ඒ අකමැති දේවල් අපට අපේ ජීවිතය තුළ ඇති වෙනකොට එය කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක අද දේශනාවේදී මා සඳහන් කරනවා. ඒ නිසා අපිට පේනවා අපේ මනස තුළ යම් ආකාරයක කලබලකාරී ස්වභාවයක්, අපැහැදිලි ස්වභාවයක්, පිරිසුදු නැතිකමක් සෑම වෙලාවකම තිබෙනවා. මේකට හේතු ගණනාවක් තිබෙනවා. හේතු ගණනාව තමයි සෑම මිනිසෙකුටම Tamanගේ ඉන්ද්‍රියන් ටික ගත්තට පස්සේ, ඒ ඉන්ද්‍රියන් ප්‍රධාන වශයෙන් ගත්තට පස්සේ ඇස, කන, නාසය, දිව, ශරීරය. මේවා අපි සඳහන් කරන්නේ ආභ්‍යන්තරික ආයතන විදියට. එහෙම නැත්නම් Tamanගේ ශරීරය තුල පවතින ආයතනයන් විදියට. අපි කියන්නේ සාමාන්‍යයෙන් ආයතනයක් කියලා කියන්නේ ගනුදෙනු කරන තැනක්. අපි කාර්යාලයකට ගියාට පස්සේ, වෙනත් තැනකට ගියාට පස්සේ අපි ඔක්කොම සඳහන් කරන්නේ ආයතන විදියට. ඒ ආයතන විදියට සඳහන් කරනකොට ආයතනකින් සිදු කරන කාර්යය තමයි ගනුදෙනු කිරීමක් සිදු කරනවා. ගන්නවා දෙනවා. ඒ කටයුතු සිදු කරනවා. එතකොට අපි මිනිස්යාගේ ජීවිතය කියලා කියන්නේ මෙන්න මේ ගනුදෙනු කිරීමක්. ඒ ගනුදෙනු කරන්නේ කොහොමද? බාහිර ලෝකෙත් සමග. බාහිර ලෝකෙත් සමග ගනුදෙනු කරනවා. අපි ගන්නවා ඇස් වලින් බොහෝ දේවල් ගන්නවා. දිවෙන් බොහෝ දේවල් ගන්නවා. කනින් බොහෝ දේවල් ගන්නවා. දිවෙන් බොහෝ දේවල් ගන්නවා. ශරීරයෙන් ගොඩක් දේවල් ගන්නවා. මනසිමුත් අපි සමහර සිතුවිලි, වස්තුකාම, ක්ලේශකාමයන් විතර සමහර දේවල් ගන්නවා. එතකොට මේ බාහිර ලෝකයේ තුල තියෙන දේවලුත් එක්ක අපි ගනුදෙනු කරනකොට හැම වෙලාවක් තුලදීම අපි උත්සාහ කරන්නේ අපේ ජීවිතයේ තුල වඩාත් ප්‍රියමනාප වූ, වඩාත් රුචිකරන, ඔබේ ජීවිතයට වඩාත්ම සුවදායි කරන දේවල් ඔබ ලබා ගන්නට ගන්නා උත්සාහය. ඒ නිසා මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා කියන මේ අභ්‍යන්තර ආයතනත් එක්ක බාහිර වශයෙන් අපි ලබා ගන්න ගනුදෙනු කරන්න ගන්නා උත්සාහය හැම වෙලාවක් තුළම එක්තරා ආකාරයක අරගලයක් බවට පත් වෙනවා. මේම තමයි මිනිස්සෙකුගේ ජීවිතයේ තුළ සංසාර ගමන දික් කරන්නට ගන්න ක්‍රමය. එහෙම නැත්නම් මේ සංසාර ගමන දික් කරන්නට හේතු වන මූලික කාරණාවන් ඒ තුළ තිබෙන්නේ. ඇයි හේතුව තියෙන්නේ? කුමක්ද ඒකේ හේතුව විතර අපි දකින්නට පුළුවන් කමක් තිබෙන්නේ? පින්වත්නි, බාහිර ලෝකයේ තුල තිබෙන ඒ කාරණාවන් අපි ග්‍රහණය කරගන්නවයයි කියලා කියන්නේ. අපි තුල කැමැත්ත ඇති කරගන්නවයයි කියලා කියන්නේ. අපේගේ මනස තුල එහෙම නැත්නම් ඒ පිළිබඳව කැමැත්තක් ඇති කරගන්නවයයි කියලා කියන්නේ. සංඥාවක් ඇති කරගන්නවයයි කියලා කියන්නේ.
එය වෙන කිසිදු කාරණාවක් නිසා නෙමෙයි. එයට අපි දක්වන බලවත් කැමැත්ත තෘෂ්ණාව නිසා ඇති කරගන්නා කාරණාව. ඒ නිසා තෘෂ්ණාව නිසාම තමයි අපිට පේනවා අපේ මනසින් බාහිර ලෝකෙත් එක ගනුදෙනු කරනකොට අපි හැම වෙලාවක් තුළදීම කැමැති දී අපි ගන්නට. මම මේකටත් කැමැති, අරයටත් කැමැති, ඔක්කොටම කැමැති, දරුවටත් කැමැති, වස්තුවටත් කැමැති, මහත්යටත් කැමැති, නෝනටත් කැමැති, ඔක්කොටම කැමැති කියන වචනය. ඒ නිසා ඔයත් මගේ මමත් ඔයාගේ මේ ආදී වශයෙන් මමත්වයට පත් වෙලා මුළු මහත් ලෝකෙම තමන්ගේ යයි කියලා කියන තැනට ග්‍රහණය කරගන්න ගන්න උත්සාහය. පින්වත්නි, ඒ ග්‍රහණය කරගන්න ගන්න උත්සාහය තුළ අපට පේන්නෙම අපට දකින්නට හැකියාවක් තිබෙන්නෙම එක්තරා ආකාරයකට අසහනකාරී ස්වභාවයක්. ඒ අසහනකාරී ස්වභාවය පමණක්ම නෙමෙයි, ඒ තුළ යාට අඬන්ට, වැළපෙන්ට, ශෝක කරන්නට, කම්පනයටපත් වෙන්න, හදවතට සමහර වෙලාවට අත් දෙකින් ගගහ අඬලා වැළපිලා විලාප තියන්න වෙන අවස්ථා බොහොමයි. ඒ නිසා අපි ලෝකයේ තුල ගනුදෙනුවක් කරන්නේ. ඒ ගනුදෙනුව සමහර වෙලාවට මිනිස්සෙක් එක්ක කරන ගනුදෙනුවක්. බාහිර පරිසරයත් එක්ක කරන ගනුදෙනුවක්. එහෙම නැත්නම් වෙනත් Tamanගේ මනස තුලම සිතවිලිත් එක්ක කරන ගනුදෙනුවක්. තනියෙන් හුදකලා වෙලා ඉන්න කෙනෙක් Tamanගේ ජීවිතේ ඒ අතීත සිදුවීම් එක ගනුදෙනු කිරීමක් කරනවා. ඒ ගනුදෙනු වෙලදී අපිට පේනවා Tamanගේ ජීවිතය තුළ ලොකු බරපතල ගැටලුවක්, ප්‍රශ්නකාරී ස්වභාවයක් තිබෙනවා. එනිසා භාග්‍යතුන් වහන්සේ අපට අවධාරණය කළේ මිනිස්සු කොතනක හිටියත් රජමාලිගාවක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් පැල්පතක වෙන්න පුළුවන්. ඒ කොතනක යා ජීවත් වෙලා හිටියත් ඒ ගනුදෙනු කිරීම, බාහිර ලෝකෙත් එක්ක ගනුදෙනු කිරීම හරීම කල්පනාකාරීව සිද්ධ කරනවා නම් එතන ගැටීමක් නැත්තම් එයාට ඒක හොඳ සැනසීමක් ජීවිතය තුළ උදා වෙලා තියෙනවා. මේ ස්වභාවයේ தත්ත්වය නොදකිනකොට, මේ ස්වභාවයේ தත්ත්වය අවබෝධ කරගන්න බැරි වෙනකොට ඔබේ මනස තාමත්ම කලබලයි. මම ඔබෙන් අහන්නේ, ඔබට ඔබේ ජීවිතය තුළ මේ කලබලකාරී ස්වභාවය තියෙනව නේද? ඔබට ඔබේ ජීවිතය තුළ වයසට ගියත්, තරුණ වයසේ හිටියත්, මෙදි වයසේ හිටියත් මේ කලබලකාරී ස්වභාවය, ගැටුම්කාරී ස්වභාවය දවසින් දවස වැඩි වෙනවා මිසක් පින්වත්නි එතන අඩුවීමක් නම් අපට දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි අඩුවීමක් දකින්නට නොලැබෙන්නේ? අපි හොයනවා, තාමත් ජීවිතය තුළ හොයනවා, හැමදාමත් සොයනවා. ඒ සොයන්නේ කොහොමද? මේ නිදහස් වීමට සැනසීම ඇති කරගන්න. අපි හොයාගෙන යන බොහෝ වෙලාවට අපිට සිදුවන්නේ තව තවත් අපි ඇලිලා ගැටිලා අපේ ජීවිතය තුළ එක්තරා ආකාරයකට පීඩාකාරී ස්වභාවයකට පත් වීම. ඒ නිසා අපි මේ தත්ත්වයේ බලනකොට අපිට පේනවා මනස අපේ නිශ්චල නැහැ. ඔබේ මනස නිශ්චල නැහැ. ඔබේ මනස නිශ්චලකමක් නැතිකම නිසාම තමයි අපිට මේ බොහෝ දේවල් ජීවිතය තුළ විඳවන්න සිදුලා තිබෙන්නේ. ඒ නිසාම ඔබේ ජීවිතය තුළ සතිමත් භාවය නැහැ. සී කල්පනාව හරියට ඇත්තේ නැහැ. සමහර වෙලාවට අපි හිතන දෙයක් තමයි, කියන දෙයක් තමයි මට දැන් මිලවදියක් මතක නැහැ. සමහර වෙලාවට මට හිතලා යමක් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මං කියන දේවල් මොනවද කියලා මට තේරෙන්නේ නැහැ. සමහරවිට ඊයේ කිව්වේ මොකක්ද කියන එක අද මතක නැහැ. කෑවේ මොකක්ද කියන එක මතක නැහැ. එවැනි ස්වභාවයක් තිබෙන්නේ ඔබේ මනස තුළ තිබෙන්නා වූ මේ සිතිවිලි වල තිබෙන්නා වූ චංචල ස්වභාවය නිසාම, සිතිවිලි වල තිබෙන්නා වූ කලබලකාරී ස්වභාවය නිසාම. මට මතක් වෙන්නේම පින්වත්නි, සංඝාරව බමුණා ලෝතර බුදුරජාණන් වහන්සේ සමග කරපු සාකච්ඡාවමයි. මා හිතනවා, කල්පනා කරනවා පින්වත් ඔබ ඒ කාරණාව හොඳින් දන්නවා ඇතයි කියලා. සංඝාරව බමුණා කොහොමද කිව්වේ? ඔබේ කාරණාවමයි කිව්වේ. භාග්‍යතුන් වහන්සේ මම වේද මන්ත්‍ර ගොඩාක් පාවිච්චි කරනවා. වේද මන්ත්‍ර ගොඩාක් කටපාඩම් කරනවා. අනේ ස්වාමීනි, මට මොනතරම් වේද මන්ත්‍ර කටපාඩම් කළත් ඒව මතක නැහැ. මතක හිටින්නේ නැහැ. ස්වාමීනි, පාඩම් නොකරපු දේවල් ගැන කවර කතාවද? ඒ විලාවේදී තථාගතයන් වහන්සේ සංඝාරව බමුණට සඳහන් දේශනා කරන්නට යෙදුනේ සංඝාරව බමුණ ඇත්ත. මේක ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන්ට තියෙන පොදු ධර්මතාවක්. ඒ පොදු ධර්මතාව තමයි අපි ලෝකයේ තුල ජීවත් වෙනකොට, මේ ලෝකයට උත්පත්තිය ලබනකොටම අපේ මනස හරිම ප්‍රභාෂරයි. පබස්සර මිදං වික්කවේ චිත්තං කියලා දේශනාවේ
පැහැදිලි කරන්න යෙදුනෙත් ඒ කාරණාවමයි. ලෝකයේ උත්පත්තිය ලබනකොටම මිනිස්සුගේ හිත ප්‍රබහස්වරයි. හැබැයි ඒ ප්‍රබහස්වර සිතට අපි අමතක කරන්න එපා පෙර සංසාරය තුළ එන සමහර කර්ම ශක්තියනුත් බලපාන. මේ ලෝකයට උත්පත්ති ලැබපුවාම ලැබපු වෙලාවේදී අපිට අහන්ට දකින්ට ලැබෙන කාරණාවන් එක්ක අපේ මනස යම් ආකාරයක වෙනස් වීමකට ලක් වෙනවා. මනෝ වෛද්‍යවරුන් සඳහන් කරන්නේ අම්මා කෙනෙකුගේ කුසට දරුවෙක් පිළිසිඳගත් වෙලාවේ ඉඳලම මේ දරුවගේ මනසේ වර්ධනයට මේ අම්මා හිතන සිතුවිලි ඒ අම්මා බලන දේවල් අත්දකින දේවල් බොහෝ වෙලාවට බලපානවා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් පැරණි සම්ප්‍රදාය තුළ නම් අම්මලා Tamanගේ කුසට දරුවෙක් පිළිසඳ ගත්තට පස්සේ ඒ පිළිසිඳ ගැනීමේදී අම්මා හරිම කල්පනාකාරී වෙනවා. පන්සිල් ගන්නකොට ඉස්සර කාලේ පන්සිල් දෙවතාවක් කරන් තිබෙනවා. ඒ පළවෙනි වතාවට පන්සිල් ගත්තේ අම්මට. දෙවෙනි වතාවේ පන්සිල් ගත්තේ කුසේන දරුවට. එහෙම ලොකු ස්වභාවයක් තත්ත්වයක් Tamanගේ මනස තුළ තියාගෙන තමයි ඒ කාරණාවන් වලට සහ සම්බන්ධ වුණේ. ඒ තරම් කුසේන දරුවා පිළිබඳව හරි සැලකිලිමත් වෙලා තියෙනවා. හරි සරලයි. මේ කාල පරිච්ඡේදය තුළ ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව වගේ සිතුවිලි ගන්නෙ නැහැ. අඬදබර කිරීම කරන්නේ නැහැ. ඒ අඬදබර කිරීම කරනකොට ක්‍රෝධයේ, වෛරී සාග ස්වභාවයෙන් යුක්තව ජීවත් වෙනකොට ඒ සියලුම දේවල් කුසේ ඉන්න දරුවට බලපානවා. අම්මා හිතුවොත් කුසේ ඉන්න දරුවා මරන්න ඕනේයි කියලා. මට මේ දරුවා එපායයි කියලා. ඒ සිතුවිල්ල පවා ඒ දරුවගේ ශාරීරික ඥානවලට එක්කහු වෙනවා. සමහර වෙලාවට ඒ දරුවා උත්පත්ති ලැබුවට පස්සේ මේ ලෝකයේදී මේ දරුවා අම්මට එරෙහිව ප්‍රචණ්ඩ විදිහට හැසිරෙන්න පුළුවන්. අම්මට වෛර කරන්න පුළුවන්. අම්මා කියන වචනවලට සමහර වෙලාවට සමන් දෙන්නේ නැහැ. ඒ තරම් මේ ප්‍රචණ්ඩ ස්වභාවයක් තිබෙනවා. ඒ ප්‍රචණ්ඩ ස්වභාවය මනෝ වෛද්‍යවරුන් අද සොයාගෙන තිබෙනවා. බලන්න එතකොට අර මනස තුළ ඇතිවෙන්නා වූ චංචල සහගත ස්වභාවය ඒ විතරක්ම නෙමෙයි වෛරී සහගත ස්වභාවය, ගැටුම්කාරී ස්වභාවය කුස තුළ සිටින දරුවට පවා යම් බලපෑමක් ඇති වෙනවා. එතකොට මේ ලෝකයට මිනිස්සෙක් උත්පත්ති ලබනකොට මනස ප්‍රභාස්වරයි තමයි. හැබැයි අම්මගේ කුසට දරුවා පිළිසඳගත්ත මොහොතේ ඉඳලම අම්මගේ සිත තුළ බලපාපු ඒ සිතුවිලිත් දරුවාගේ ජීවිතයට ඥානවලට බලපෑමක් ඇතිලා තියෙනවා. පෙර සංසාරයේ පුරාවටම ආපු යම් යම් ආකාරී කර්ම ශක්තියනොත් බලපාලා තියෙනවා. උත්පත්ති ලැබපු වෙලාවේදී වටපිටා පරිසරයේ ලෝකයේ දකිනකොට, ඇස් වලින් දකිනකොට, බලනකොට ඒ තුළ තිබෙන්නා වූ සමහර කාරණාවන්, සිද්ධීන් බොහොමයක් දේවල් මනසේ තැම්පත් වෙනවා. ඒ මනස තුළ තැම්පත් වුණාම මනස නිශ්චල නැහැ. සංඝාරව වමුණට ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුනේ බමුණ රෙදි කැබැල්ලක් අරගෙන ඒ රෙදි කැබැල්ල හෝ වේවා එහෙම නැත්නම් ජල භාජනයක් අරගෙන ඒ ජල භාජනයට විවිධ වර්ගයේ පාට වර්ග කවුගලාට පස්සේ ඒ විවිධ පාට වර්ග වලින් ඒ ජල භාජනයේ අපහැදිලි තත්ත්වයට පත් වෙනවා වගේ ඔබේ මනස තුලත් විවිධාකාර විදිහේ සිතුවිලි වලින් ඔබේ සිත ග්‍රහණයටපත් වෙලා කැළඹිලි සහගත ස්වභාවයටපත් වෙලා පතුල බලන්න බෑ. අපි ඔක්කොගෙම ජීවිත පින්වත්නි මෙන්න මේ කියන ස්වභාවයකට මෙන්න මේ කියන තත්ත්වයකටපත් වෙලා තිබෙන්නේ. අපි හැමදෙනාගේම සිතුවිලි යම් යම් ආකාරයේ ගැටීම් සහගත ස්වභාවයන්ටපත් වෙලා. ඒ වගේ බොහෝ කැළඹිලි සහගත ස්වභාවයක් තියෙන පමණක්ම නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ සංඝාරව බමුණට දේශනා කරන්න යෙදුනි පමුණ උණුවිච්ච වතුර භාජනයක් අරගත්තට පස්සේ ඒ උණුවිච්ච වතුර භාජනය අපිට අත දාන්න බෑ. රත් වෙලා තිබෙන්නේ. ඒ වගේ අපේ මනස සමහර වෙලාවට දේශින් වෛරින් ක්‍රෝධයට පත් වෙනකොට අපේ මනසත් ඒ විදිහටම රත් වෙනවා. ඒ මනස තුළ රත් වෙන ස්වභාවය නිසා අපිට තවත් කෙනෙකුට කතා කරන්න බෑ. අභ්‍යන්තරේ පේන්නේ නැහැ. පෙන්නත් එවැනි ස්වභාවයක් ඇති වෙනකොට කායික වශයෙන් ගත්තට පස්සේ අපේ විවිධ රෝගාබාධයන් ඇති වෙන්න බොහෝ සෙයින් හේතු වෙනවා. ඒ නිසා අපිට පේනවා මේ භාවනාව මගින් අපි සිද්ධ කරන්නේම අපේ මනස තුළ තිබෙන්නා වූ මේ සිතුවිලි වල තිබෙන්නා වූ චංචල ස්වභාවය අපි නැති කරනවා. අපි ඒ නිසා අපි සමත භාවනාව අපි තෝරා ගන්නවා. සමත භාවනාව තෝරාගෙන සමතේ අපි හොඳට වඩනවා. සමතේ වඩන්න ඔබේ සිතට තාමත් හොඳ පැහැදිලි අරමුණක් ගත්තට පස්සේ ඒ පැහැදිලි අරමුණත් එක්කම ඔබට පේනවා ඔබේ සිත තුළ බොහෝම නිශ්චල ස්වභාවයක්
චංචල ස්වභාවයක් නැතුව නිශ්චල ස්වභාවයක් ඇති වෙනවා. එතකොට ඔබ කලබල නෑ ඔබේ ජීවිතය තුළ. ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාම අපි සඳහන් කළේ සබ්බාසව සූත්‍ර දේශනාවේදී ඒ ගැටලුවට හේතු වෙන කාරණාව අපි හොඳට හොයලා බලන්න ඕනේ. ඒ ගැටලුවක් ඇති වෙනවා නම් ඒ ගැටලුව ඇති වෙන කාරණාවේදී අපි ඒ ගැටලුවට අවශ්‍ය කරන හේතුව සොයාගෙන ඒට පිළියමක් යොදන්න අවශ්‍ය වෙනවා. ගැටලුවක් ඇති වෙන්න තිබෙනවා නම් ඒ ගැටලුව ඇති වෙන්න තිබෙන්නා වූ කාරණාවට අවශ්‍ය කරන යම්බියක් තියෙනවා නම් මඟහරින්නට හැකියාවක් තිබෙනවා නම් ඒ මඟහරින්න අපිට පුරුදු වෙන්න ඕනේ. අපිට ඉවසීම අපිට ජීවිතය තුළ ගොඩාක් වැදගත් වෙනවා. හේතුව මොකද? ගැටලුව හොයාගත්තාම ගැටලුව මඟහරින ක්‍රමයක් අපි හොයාගත්තාම ඊළඟට ඒක වළක්වා ගන්න ක්‍රමයක් අපි දන්නවා නම් ඒ වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදී අපි දන්නවා නම් අපිට පුළුවන් මේ ගැටලුව විසඳ ගන්න. ප්‍රගුණ කළ යුතු වන්නේ ඉවසීම ඔබට ප්‍රගුණ කළ යුතු වෙනවා. ඉවසීමත් එක්කම ඔබ භාවනා පහතබ්බා සමතයකට හෝ විදර්ශනාවකට අපි යොමු යුතු වෙනවා. ඔන්න බලන්න දැන් අපි ගැටලුවක් ඔබේ මනසට ඇති වෙන ස්වභාවය පිළිබඳව සඳහන් කරන්න කැමැතියි. අපි දන්නවා අපේ දේශනාවක් තිබෙනවා අංගුත්තර නිකායේ පංචක නිපාතේහි ආඝාත වර්ගයේ සඳහන් වන ආඝාත පටිවිණය කියලා කියන සූත්‍ර දේශනාව. පින්වත්නි, සරියුත් මහරහතන් වහන්සේ තමයි එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා අමතලා මේ කාරණාව පැහැදිලි කරන්නේ. පංචමී ආවුසු ආඝාත පටිවිණය. මහණෙනි, කරුණු පහක් තිබෙනවා. ආඝාත පටිවිණය කියලා. ආඝාතය කියලා කියන්නේ දේශය. පටිවිණය කියලා කියන්නේ එය දුරු කිරීම. එතකොට අපිට පේනවා අපේ මනස තුළ යම් ආකාරයක මේ ආඝාතයක් ඇති වෙනකොට ඒ ආඝාතයේ නිසාම අපේ මනස තුළ යම් කැළඹිලි සහගත ස්වභාවයක් තිබෙනවා. කැළඹිලි සහගත ස්වභාවයක් තිබෙනවා යයි කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම දේශයක් හතකටට පස්සේ ඒ දේශයත් එක්කම අපේ මනස සම්පූර්ණයෙන්ම කැළඹිලි තත්ත්වයකට පත් වෙලා උණුවතුර භාජනයක් බවට පත් වෙනවා. අපි දන්නවා සමහර උදවිය ඉන්නවා බොහොම ප්‍රසන්න සිතින් යුක්තව සිටිනවා. කතා කරන්න හරිම ප්‍රියමනාපයි. වයසට ගියපුවහමත් සමහර අම්මලා තාත්තලත් එක්ක කතා කරනකොට පුදුමාකාර විදිහේ ප්‍රිය ස්වභාවයක් තිබෙනවා. සිනහ මොස මුහුණින් යුක්තව කතා කරනවා. සමහර ඇත්තන්ට එහෙම ප්‍රියමනාප ස්වභාවයක් ඇත්තේ නැහැ. පුංචි දෙකින් පවා යම් ආකාරයක ගැටීම් සහගත ස්වභාවයක් ඇති කරගන්නවා. දැන් ඔබ දන්නවා මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට ඇලීමත් ගැටීමත් කියන කාරණාව තියෙනවා. මෙතනින් අපිට පේනවා ගැටෙන ස්වභාවය තනිකරම තනි ප්‍රශ්නයක් විතර ගත්තට පස්සේ අපි ගැටෙනවයයි කියලා කියන්නේම අපි ඇහින් බලලා ගැටෙනවයයි කියලා කියන්නේ. කනින් අහලා ගැටෙනවයයි කියලා කියන්නේ. නාසයෙන් අපි දැනලා ගැටෙනවයයි කියලා කියන්නේ. ඒ හැම වෙලාවක් තුළදීම ඔබේ මනස තුළ එක්තරා ආකාරයකට කැළඹිලි සහගත ස්වභාවයක් ඇති වෙනවා. දැන් ලෞතර භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුණා මේ කරුණු 10ක් නිසා මේ පටිගය එහෙම නැත්නම් ආඝාතය අපට අපේ ජීවිතය තුළ ඇති වෙනවා. මේක ඔබ දන්නවා. මේක කොහොමද දන්නේ? අපි කොහොමද මේ සිදු වෙන්නේ? මේක සිදු වෙන්නේ අපි ඉන්ද්‍රියන් හරහා ලබා ගන්නා අරමුණුත් එක්කයි අපි මේ ගැටීම ඇති වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? අපි හැම වෙලාවක් තුළදීම ප්‍රතික්ෂේප කරන්න අපි උත්සාහ කරනවා. ප්‍රතික්ෂේප කරනවායි කියලා කියන්නේ අපිට එපායයි කියලා කියනවා. එපායයි කියලා කියන්නේ අපි තල්ලු කරලා දානවා. ඈතට අයින් කරලා දානවා. දැන් බලන්න කරුණු 10ක් පිළිබඳව සඳහන් කරනකොට සමහර තැන්වල කාරණා 9ක් පිළිබඳව සඳහන් කරනවා. සමහර තැන් අපි උදාහරණයක් විතර ගත්තොත් එහෙනම් බොහොම සරල ආකාරයකට කිසියම් පුජ්‍යලයක අරමුණු කරගෙන අපේ මනස තුළ ගැටීම් සහගත ස්වභාවයක් තිබෙනවා. අපි කියන්නේ මෙහෙමයි. මේ ලෝකයේ තුළ කැමැති මිනිසුත් සිටිනවා, අකමැති මිනිසුත් සිටිනවා. ලෞතර බුදුරජාණන් වහන්සේට කැමැති මිනිසුත් හිටියා, අකමැති මිනිසුත් හිටියා. ආනන්ද හාමුදුරුවන්ට, සාරිපුත්යන් වහන්සේට, මේ සියලුම ස්වාමින් වහන්සේලාට කැමැති මිනිසු වගේම අකමැති මිනිසුත් හිටියා. ඔබ හිතන්ට මේ ලෝකයේ කිසිම මිනිසෙකුට 100%ක් මිනිසු කැමති නැහැ. ජේසුස් වහන්සේ ගත්තත් ජේසුස් වහන්සේටත් කැමති මිනිසු ඉන්නවා, අකමැති මිනිසු ඉන්නවා. වෙනත් ඕනෑම දාර්ශනිකයෙකුට ඕනෑම කෙනෙකුට කැමති මිනිසුත් සිටිනවා, අකමැති මිනිසුත් ඉන්නවා. දුටුගැමුණු රජතුමා ගත්තට පස්සේ දුටුගැමුණු රජතුමාට කැමති මිනිසුත් හිටියා, අකමැති මිනිසුත් හිටියා. වර්තමානයේ රජයක් කරන රාජ්‍ය පාලකයෙකුට කොයි රටේ වුණත් කැමති මිනිසුත් ඉන්නවා, අකමැති මිනිසුත් ඉන්නවා. ඒ නිසා අපි හිතනවා නම් කල්පනා කරනවා නම් ගෙදරක ජීවත් වෙනකොට ආයතනයක ජීවත් වෙනකොට
ගමේ ගොඩේ කොතනක හරි ජීවත් වෙනකොට ඒ ජීවත් වීමේදී සියලුම දෙනා එකම විදියකට මට කැමැත්තක් දක්වන්න ඕනේ. කවදාවත් එහෙම වෙන්නේ නැහැ පින්වත්නි. ඒක න්‍යාය ධර්මයක්. ඒක වෙන්නේම නැහැ. ඒ නිසා අපි හිතුවොත් කල්පනා කළොත් මට අකමැති මිනිසොත් සිටිනවා, කැමැති මිනිසොත් සිටිනවා. මා දක්ෂ විය යුතු වන්නේ කැමැති මිනිසොත් අකමැති මිනිසොත් මේ දෙගොල්ලම අතර ජීවත් වෙන්න. එතකොටයි ඔබේ සක්කෝ ගුණය මතුවලා ඉන්නේ. කිසියම් පුජ්‍යලයක් අරමුණු කරගෙන අපි මේ පුජ්‍යලයා පිළිබඳ සඳහන් කරනවා. මේ පුජ්‍යලයා මට ඉස්සරත් යම් යම් ආකාරයෙහි ප්‍රශ්න ගැටලු ඇති කළා. වර්තමානෙත් ඇති කරනවා, අනාගතෙත් ඇති කරනවා. මගේ හිතවතාට මෙයා ප්‍රශ්න ගැටලු ඇති කරනවා, අනාගතෙත් ඇති කරන්න පුළුවන්. මම අකමැති මනුෂ්‍යයාට මේ මනුෂ්‍යයා කැමති. ඒ නිසා මම යත් එක අකමැත්තක් තිබෙනවා. ඒ අතීතෙත් වෙන්න පුළුවන්, අනාගතෙත් වෙන්න පුළුවන්. කොයි කාලේ හරි වෙන්න පුළුවන්. ඒ විතරක්ම නෙමෙයි සමහර වෙලාවට නිස්කාරණී අපේ සිත තුළ යම් යම් ක්‍රෝධයන් වෛරයන් ඇති වෙන්න පුළුවන්. මේ වහින දවස්වල බලන්න සමහර වෙලාවට සමහර නැත්තම් සඳහන් කරන්නේ බුදුම වැස්සක්. වැස්ස දිහා බලාගෙන මිනිස්සු සාප කරනවා. ඒ සාප කරන එක වැස්සට වදිනවද? වැස්සට වදින්නේ නැහැ. අනිත් මිනිස්සුෙකුට වදිනවද? වදින්නේ නැහැ. එනිසා මේ සාප කරන එක හෝ ක්‍රෝධ කරන එක වදින්නෙම ඔබට ඔබේ ජීවිතේටමයි, ඔබේ මනසටමයි. තවත් මිනිස්සුෙකුට ගහන්න ඉස්සලා මඩ ගත්තාම අතට අර මනුෂ්‍යට ගහන්න ඉස්සලා අපි මඩ ටික තවරගෙන සිටින්නේ. එනිසා ඔබේ මනසට කිසියම් ආකාරයක ක්‍රෝධ සිතවිල්ලක් ආවොත්, වෛරී සහගත සිතවිල්ලක් ආවොත්, එයින් පළමුවෙන්ම බැට කන්නෙම ඒ වේදනාවට පත් වෙන්නේම ඔබ මිසක්කා වෙන පුජ්‍යලයක් නෙමෙයි. පළමුවෙන්ම විනාශයට පත් වෙන්නේ ඔබ. යකඩයක් ගත්තට පස්සේ යකඩේ තියෙන මලකඩ වලින් යකඩේ විනාශ වෙනවා. කාලයක් තිස්සේ ඔබේ මනස තුළ කිසියම් පුජ්‍යලයක් පිළිබඳව ඔබේ ඉන්ද්‍රියන් වල ගැටීමක් සිදු වෙනවා නම්, අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා කියපු කාරණාවක් පිළිබඳව හිතමින් කල්පනා කරමින් ඔබ ගැටෙනවා නම්, එක වචනයක් කිව්වහම මේ වචනේ පිළිබඳ හිතේ තියාගෙන ඔබ අවුරුදු ගණනාවක් තිස්සේ ඔබ ඒ ගැන හිතමින් කල්පනා කරමින් ජීවත් වෙනවා නම්, ඔබ යකඩ කැබැල්ලක් වගේ ක්‍රමයෙන් ඔබ විනාශ ස්වභාවයට පත් වෙනවා. ඒ නිසා පුජ්‍යලයක් Tamanගේ ජීවිතයේ තුළ මනස තුළ ඇති කරගන්නා වූ මේ සිතුවිලි සහගත ස්වභාවයට ධර්මයේ තුළ පින්වත්නි පෙන්වන්නේ සංඥාවක් ඇති කර ගැනීම කියන කාරණාව. සංඥාව කියලා කියන්නේ හිතේ තැම්පත් වෙලාම තිබෙන කාරණාව. එතකොට මේ හිතේ තැම්පත් වෙලා තිබෙන කාරණාව තුළම තමයි ඔබ ඒ හරහා එක්තරා ආකාරයකට ගැටීම් සහගත ස්වභාවයක් ඇති වෙන්නේ. ඔබ මේක මතක තියාගන්න හොඳට මේ කාරණාව. ඔබ ගැටෙන්නේ බාහිර පුජ්‍යලයන් එක නෙමෙයි, ඔබේ මනසත් එක්කයි ඔබ ගැටෙන්නේ. බාහිර ලෝකයෙන් ඔබ ගත්ත අරමුණක් තිබෙනවා. ඒ අරමුණ ඔබේ මනස තුළ රඳවාගෙන සිටිනවා. අවුරුදු ගණනාවක් තිස්සේ සිටිනවා. ඒ නිසා ඔබේ මනස තුළ තමයි ආභ්‍යන්තරික වශයෙන් මේ ගැටීම් සහගත ස්වභාවය ඔබ ඇති කරගන්නේ. ඒ නිසා ලෝකයේ මිනිස්සු දිහා බලනකොට ඔබ හිතන්න හොඳට මේ කාරණා හොඳට තේරුම් ගන්නකොට මිනිස්සුන්ගේ මනස බල ගැන අපි කාටවත් කියන්න බෑ. අපිට ඒක කියවන්න බෑ. හැබැයි ඒ මනස තුළ පුජ්‍යලයන් වශයෙන් තියෙන මිනිසුන්ගේ ජීවිතය තුළ ඒ මනසවල් වල මොනතරම්නම් ගැටීම් සහගත ස්වභාවයක් තියෙනවද? පුජ්‍යල ගැටීම් කොච්චර ඇතිද? ලස්සනට ඇඳලා පැඳලා හිටියට එයාගේ ආභ්‍යන්තරික ස්වභාවයේ தත්ත්වය අපිට පේන්නේ නැහැ. කතා කරනකොට බොහෝම ප්‍රියමනාප විදියට ලස්සනට සමහර වෙලාවට කතා කරනවා වෙන්න පුළුවන්. හැබැයි පුංචි දෙයකට පවා ගැටීමක් ඇති කරගෙන ඇතුලේ තියෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය සමහර වෙලාවට අපට තේරුම් ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා මේ ලෝකය කියලා කියන්නේ පින්වත්නි සම්පූර්ණයෙන්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මානසික නිර්මාණයක් කියලා. මානසික නිර්මාණයක්. හේතුව මොකද? පුජ්‍යලෙක් මුලින්ම හිතනවා, කල්පනා කරනවා. ඒ හිතපු දේ තමයි අපි කයින් වචනෙන් ක්‍රියාවට නැංවීමක් කරන්නේ. ඒ නිසා මේ ලෝකයේ තුල කිසියම් දෙයක් තිබෙනවා නම්, කිසියම් නිර්මාණයක් තිබෙනවා නම්, ඒ නිර්මාණය ඒ සිතුවිලි ස්වභාවය ප්‍රකාශයට පත් කරන්නේ මුලින්ම මිනිසයා Tamanගේ මනස තුළ හිතලා කල්පනා කරලා. සමහර වෙලාවට සමහර මිනිස්සුත් එක්ක කතා කරනකොට එකපාරට වචන පිට වෙනවා. මේ වචන පිට වෙනකොට අපිට පේනවා ඒ මිනිසයාගේ ආභ්‍යන්තරික ජීවිතය තුළ තිබිච්ච ස්වභාවය. සමහරවල් අවුරුදු ගණනාවක් තිස්සේ හිත තුළ රඳවාගෙන තිබුණු යම් දේශ සහගත සිතුවිල්ලක් ස්වභාවයක් එකපාරට වචනයක් කතා කරනකොට පිට වෙනවා. ඒක සමහරවල්ට කියන්නේ මට කියවුණා කියලා කියනවා. නමුත් පින්වත්නි කියවුණා නෙමෙයි. ඒ මනස තුළ සමහර වෙලාවට අවුරුදු ගණනාවක් තිස්සේ ඒ සිතුවිල්ල
ඉතාමත් හොඳින් තැම්පත්වලා තිබිච්ච ස්වභාවයක්. ඒ නිසා අපි දැනගන්න අවශ්‍ය වෙනවා මේ ලෝකය කියලා කියන්නේ මානසික වශයෙන් ඇති කරගන්නා නිර්මාණයක්. ඒතකොට මේ මානසික වශයෙන් ඇති කරගන්නා නිර්මාණයේ තුල ඔබම හිතන්න කල්පනා කරන්න කොසල් රජතුමා වගේ වයසට ගිහිල්ලා අනේ රජතුමනි මම කලකිරලා ස්වාමීනි මම කලකිරලා ඉන්නේ. මට එපා වෙලා තියෙන්නේ රජ සම්පත් එපා වෙලා තියෙන්නේ. ඒක කවුද ඇති කළේ? කාගේ බලපෑමක් තුළද ඇති කළේ? ඒක රජතුමාම ඇති කරගත්ත නිර්මාණයක් මිසක්ක රජතුමාම ගොඩනගාගත්ත දෙයක් මිසක්ක වෙන කවුරුත් ඇති කරගත්ත කාරණාවක් නෙමෙයි. ඒ නිසා අපේ අම්මලා තාත්තලාට වැඩිහිටියන් සහ අපි සියලු දෙනාටම අවධාරණය කරන්නේ ඔබ අඬනවාද කියලා කියන එක ඔබම තීරණය කරන්න. ඔබ වැළපෙනවාද කියලා කියන එක ඔබම තීරණය කරන්න. ඔබ සතුටින්ම ජීවිතය ගත කරනවාද කියලා කියන එක ඔබම තීරණය කරන්න. ඒ නිසා ඔබේ සතුටට වැළපීමට කම්පණයකට පත්වීමට බාහිර ලෝකයේ දේවල් බලපාන්න පුළුවන්. හැබැයි ඒ දේවල් අපි කොච්චර කළමනාකරණය කරගෙන තිබෙනවද? මනසින් කොයිතරම්නම් ග්‍රහණය කරගෙන තිබෙනවද? ඒ ග්‍රහණය කරගත්ත ස්වභාවයේ මත ඔබට ඔබේ ජීවිතය පිළිබඳව තීන්දුව තීරණය කරන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු සියලු දෙනාම එක හා සමාන නැහැ. මම සඳහන් කළේ ඔබේ අම්මා වෙනස් වෙන්න පුළුවන්, තාත්තා වෙනස් වෙන්න පුළුවන්, ඔබේ දරුවන් වෙනස් වෙන්න පුළුවන්, ඔබේ හිතවතුන් වෙනස් වෙන්න පුළුවන්, ඔබේ ආශ්‍රය නිශ්‍රය කරන පිරිස වෙනස් වෙන්න පුළුවන්. ලෝකී මිනිස්සු බලන ස්වභාවයේ මත ඒ බොහෝ වෙලාවට වෙනස් වෙනවා. අපි සාමාන්‍ය ජීවිතයේ තුලද අපි කියන කාරණාවක් තිබෙනවා. අපි හිතුවොත් එහෙම දැනුගත්කමක් තියෙන මිනිස්සෙක්. ඒ දැනුගත්කමක් තිබිච්ච මිනිසයා එයා ලෝකයේ දිහා බලන ස්වභාවයට වඩා හරි වෙනස්. සාමාන්‍ය මිනිසෙක් ලෝකයේ දිහා බලන ස්වභාවය. බොහොම ගැඹුරට ධර්මීය ශ්‍රවණය කරපු කෙනෙක්, විදර්ශනා වඩපු කෙනෙක් යම්කිසි සිදුවීමක් දකිනකොට ඒ සිදුවීම දිහා බලන ස්වභාවය මත ඔහුගේ ලෝකයේ එක්තරා ආකාරයක වෙනස් ස්වභාවයක් තිබෙනවා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් මලගෙදරකට ගියපුවාම මලගෙදරකදී මේ මල්වඩම දිහා බලලා ඕන කෙනෙකුට ඕන දෙයක් හිතන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සෙක් මේ මල්වඩම දිහා බලලා හිතන්නේම කල්පනා කරන්නේම ඒකේ වටිනාකම, ලස්සන, ඊළඟට කොච්චරද, කොහින්ද, කවුද ගෙනාවේ, කින්දමන්ද. මලක් පරවිලා යන ස්වභාවය පිළිබඳව අනිත්‍යතාව මෙනෙහි කරන්න පුළුවන් නම් කිසියම් කෙනෙකුට එයා ඊට වඩා තරමක් දුරට ඈතට ගියපු කෙනෙක්. එයා එහි තුල තිබෙනා වූ අනිත්‍යතා ස්වභාවය දකිනවා. මේ ලෝකයේ තුල ඇතිවීම, පැවතීම, නැතිවීම කියලා කියන ධර්මතාව දකිනවා. පින්වත්නි, අපිට වැදගත් වෙන්නේ වටිනාකමක් තිබෙන්නේ අන්නේ කියන කාරණාව වඩාත් හොඳින් අපි අවධාරණය කරගන්න. ඒ නිසා මේ ලෝකයේ තුල කිසියම් දෙයක් හෝ සැප දුක කියලා සිතුවිල්ලක් තිබෙනවා නම් ඒ සැප දුක කියලා කියන සිතුවිලි ස්වභාවයේ தත්ත්වයේ තියෙන්නේ පුජ්‍යලයාගේ මනස තුලමයි. මනසින් අපිට මේ සියලුම දේවල් අත්හරින්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ අත්හැරීම තුළ ඔබට සාමාන්‍ය මිනිසෙක් විදිහට ජීවත් වෙනවට වඩා උත්තරීතරව මිනිසෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. දැන් බලන්න රහතන් වහන්සේලාට උන්වහන්සේලා මේ ලෝකයා සම්බන්ධව තියෙනා වූ සිතුවිලි නැවත නැවත උන්වහන්සේලා ගොඩනගා ගන්නේ නැහැ. සාමාන්‍ය ක්‍රමයට ජීවත් වෙනවා. නමුත් සාමාන්‍ය ක්‍රමයෙන් එහාට ගිහිල්ලා ලෝකෙත් එක්ක සම්බන්ධතා ගොඩනගා ගනිමින් ගැටීම් සහගත ස්වභාවයක් ඇති කරගන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය මිනිස්සෙකුට බොහෝ සෙයින් සතුරු කරදර බාධක තිබෙනවා. ඔබට සතුරු කරදර බාධක තියෙන්න පුළුවන්, අපිට තියෙන්න පුළුවන්. අපිට නොයෙක් දේවල් කියන්න පුළුවන්, ඔබට නොයෙක් දේවල් කියන්න පුළුවන්. හැබැයි රහතන් වහන්සේ කෙනෙකුට එහෙම කියන ස්වභාවය හරිම අඩුයි. කර්මානුරූපව සමහර කාරණාවන් වලට යම් යම් ආකාරයේ සිදුවීම් සිදු වුණත් උන්වහන්සේලාට අපිට පේනවා ඒ ස්වභාවයක් ඇත්තේ නැහැ. හේතුව මොකද? බැඳීම් සාග ස්වභාවයක් ඇත්තේ නැහැ. ගැටෙන ස්වභාවයක් ඇත්තේ නැහැ. නමුත් පින්වත්නි, සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙනකොට අපි ජීවත් වෙන්නේ බොහොම කලබලකාරී ස්වභාවයක් තුල. අපිට මුණ ගැහෙන මිනිස්සු එක හා සමාන නැහැ. අපිට මුණ ගැහෙන මිනිස්සු ඒ තරම්ම සුන්දර මිනිස්සු නෙවෙයි. අපිට මුණ ගැහෙන මිනිස්සු අපි හිතනවාට වඩා හරිම වෙනස්. අපි හිතනවාට වඩා ඒ මිනිසුගේ ජීවිතය තුළ, අභ්‍යන්තර ජීවිතය තුළ බොහෝ කටුක ස්වභාවයන් තිබෙනවා. ඒ වුණාට අපි ප්‍රාර්ථනා කරන්නේ, බලාපොරොත්තු වෙන්නේ හැමදාමත් සුන්දර වූ යහපත් වූ මිනිසු. ඉමිනා පුංච කම්මේන මාමේ බාල සමාගමු කියලා. සසර පුරාවටම අපි යම් යම් ආකාරයේ පුණ්‍ය කටයුතු සිදු කළත් අපි ප්‍රාර්ථනා කරන්නේ, බලාපොරොත්තු වෙන්නේ මගේ ජීවිතයට කවදාවත් බාලයන් නම් මුණ නොගැසේවයි කියලා. ඇත්ත වශයෙන්ම බාලයන් මුණ ගැහෙනවයි කියලා කියන්නේ මිනිසෙකුගේ ජීවිතය තුළ කරදරයක්. පඬිතියන් මුණ ගැහෙන්න කියලා ප්‍රාර්ථනා කළ යුතු වන්නේ
ඒ පඬිතුයන් නිසා අපේ සසර ගමන නිමා කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා පින්වත්නි ඔබ ඔබේ ජීවිතය තුළ ඔබ දක්ෂයෙක් වෙන්න කරදර බාධක නොයෙකුත් දේවල් තිබෙනවා. ජීවිතේ පාවීම් තිබෙනවා. කලකිරීම සහගත ස්වභාවයන් තිබෙනවා. මේ සියලුම දේවල් තුළ මේ සියලුම දේවල් ඇති වෙන්නේ ඔබේ සිතට මිසක්ක වෙන කාරණාවකට නෙමෙයි කියන දේ ඔබ අවබෝධ කරගන්න. ඔබ අඬන එක, වැළපෙන එක, ශෝක කරන එක, කම්පනයකට පත් වෙන එකට වෙන කිසිවෙකුටත් ඔබ ඇඟිල්ල දික් කරනවට වඩා ඔබ පිළිබඳව නිශ්චයකට එන්න පුළුවන් නම් ඔබ පිළිබඳවම එක්තරා ආකාරයකට ඇගීමකට එන්න පුළුවන්කමක් තිබෙනවා නම් ප්‍රශ්නේ හොඳට තේරුම් අරගෙන ඒ ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන ගැටලුව කොහොමද? ඒක විසඳා ගැනීමේ ක්‍රමය මොකක්ද? ඉවසීම කොයිතරම් දුර අපි ප්‍රගුණ කළ යුතු වෙනවද? භාවනාවට අපි සිත කොහොමද යොමු කරගන්නේ? මෙන්න මේ කියන කාරණාවන් ටික හරියට සමාලෝචනය කරගත්තොත් ඔබට ඔබේ ජීවිතය තුළ බලාපොරොත්තු වන සුවය ඔබේ ජීවිතය තුළ අත්පත් කරගන්න පුළුවන්. ඔබට తాවකාලික සුවයක් නෙමෙයි මේ සසර පුරාවටම ජීවිතයේ සොයන ඒ සුන්දරම සුවය ළඟා කරගන්නට ඔබට හැකියාවක් තියෙන බවත් මේ වෙලාවේදී ඊටමත් මෙත් සිතින් යුක්තව සිහිපත් කරමින් විශේෂයෙන් සඳහන් කරන්න කැමැති අපේ අවශ්‍යතාවන් සොයා බලමින් අපිට දන්පැන් පූජා කරන සියලුම දෙනාටම පහුගිය කාලේ අපි සඳහන් කළ අපේ පිරිවෙන් විහාරස්ථානයේට ඒ සඳහා දන්පැන් පූජා කිරීමට දායකත්වය ලබාගත් පිරිසට උදව්පකාර කරපු පිරිසට අපේ ජන්මදිනයේ දවසේදී අපි සිදු කරපු බොහෝ පුණ්‍යකට සඳහා කතා බහ කරමින් ආශිර්වාද කරපු ඔබ සියලු දෙනාටමත් උදව්පකාර කරපු සියලු දෙනාටමත් නැවත නැවතත් මේ වෙලාවේදී අපි කායික නිරෝගීකමත් ලැබේවා, මානසික නිරෝගීකමත් ලැබේවා, සංසාර ගමන සුවපත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාව සඳහා Tamanගේ පින්වන්තෝ දායකත්වය ලබා දුන්නා. මීරිගම හකුරු කුඹුර නාල්ලපාර අංක 150 නිවසේ පදිංචි ආරේ ජයසිකර මහතා විසින් ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තිබෙන්නේ මියගිය රොමානිස් අප්පුහාමි පියාණන්ට, රොස්ලින් නෝනා මෑණියන්ට, ආරේ අබේරත්න වැඩිමහල් සහෝදරය ඇතුළු මියගිය සීලම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ලබන චනුද සේලක පුතුණුවන් විසින් ආදරණීය අම්මා එස්.ටී. පුෂ්පා රංජනී තාත්තා මහින්ද පොන්නම්පෙරුම, ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ලබන සොහිරාවන තුලිත් නේලක හා සොහිරිවන නිපුණි නිහන්සාටද සදීනි පාලිත යන සැමට සෙත් පැතිමටත් බලාපොරොත්තු වෙනවා. මවගිත් පියාගිත් දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන්ට හා මාමාවරුන් තිදෙනාටත් මියගිය හිතමිතුරු සැමටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. දේශකයන්න් වහන්සේට සිල්ලෝවැසියන්ට සෙත් පැතිමුදෙසා මේ උතුම් ධර්ම දේශනාවේ පුණ්‍ය ශක්තිය හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරන ඉපුතාලට අපේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඇමරිකාවේ ලාස් වේගාස් නුවර වාසය කරන සුමිත්‍රා කළුතොට පින්වත් මහත්මිය විසින් මේ සඳහා සම්බන්ධ වී සිටියා. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන පළමුවෙන් බුදු වෙන බොහොම පිං. මීට තෙමසකට පෙර මියගිය සරෝජා දමයන්ති කළුතොට සහෝදරියටත් මීට වසර 11කට පෙර මියගිය කළුතොට මෑණියන්ටත් මාටින් සිල්වා පියාණන්ට පුණ්‍ය අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. නොවැම්බර් 22 උපන්දිනයේ සමරන අනුර කපුගම ස්වාමිපුරුෂයාටත්, නොවැම්බර් 25 උපන්දිනයේ සමරන දිල් කපුගම පුතාටත් නිදුක් බවත් නිරෝගී සුවයත් චිරජීවනයත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිත්‍යපිම් කාර්ය මණ්ඩලය හැම දිනකටම ආශිර්වාද කරනවා. කොරෝනා රෝගීන් පෙළෙන සීලම රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් අද මේ උතුම් දේශනාව සඳහා Tamanගේ පින්වන්තෝ දායකත්වය ලබා දුන්නා. ඒ වගේම මොනරාගල කොළොන්ගොල්ල පදිංචි විශ්‍රාමක හෙදි නිලධාරිණී කේ අනුලා ඉදිරිසිංහ පින්වත් මහත්මිය අද සම්බන්ධ වී සිටියා. 2021 නොවැම්බර් 19 වෙනි දිනට 75 වෙනි උපන්දිනයට නිදුක් බවත් නිරෝගී සුවයත් චිරජීවනයත් ධර්ම අවබෝධයත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අනෝජ් පුෂ්මාල් බිරිඳ ඉනෝකා සොනිරු කිරුජ යන මුණුබුරන්ට හා කෝකිල පුතු බිරිඳ නිලූපා හා තරුෂි මිනිබිරයටත් සෙත්වතන්න බලාපොරොත්තු වෙනවා. වසර 15කට පෙර පරලොව සැපත් මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලනධාරී ලෙස සේවය කළ සෝමරත්න අත්තනායක මහතාටත් දෙපාර්ශ්වයේ මියගිය සියලුම ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේට නිත්‍යපිම් කාර්ය මණ්ඩල සැමටත්, කොරෝනා උවදුර මැඩලන්ට වෙහෙසන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත්, හෙදි කාර්ය මණ්ඩලයේ සැමටත්, ආරක්ෂක හමුදාවටත් නිදුක් නිරෝගී සුවයත් චිරජීවනයත් ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේ දරපු
පින්වත් ඔබටත් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම උතුම් දළදා හඳුරන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා. විද්‍යාශ්‍රී ජයශ්‍රී මහඳුරන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් සිතක් වේවා, සාන්තියක් වේවා, කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුදු සාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් දේශනාවට දායකත්වය දරපුව පින්වත් ඔබගේ පරම්පරානුගත මිය ගිහිල්ලා ඉන්න සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. කොරෝනා වසංගත තත්ත්වයෙන් මිය ගිහිල්ලා ඉන්න සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. පසුගිය දිනවල අයහපත් කාලගුණික තත්ත්වය නිසා විපත්තටපත් වෙලා මරණයටපත් වුණු සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. රට ජාති ආගමික ජීවිතය කැප කරපු විරෝධ රණවිරවන්ට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැමදෙනාමත් උතුම් නිවන්ම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබිසනාදී සීල් මල් පේසාක්‍ය මහේසාක්‍ය දෙවියන්ටත් මියගිය වූ සියලු දෙනාටමත් අපි හැමදෙනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.